ගුවන් මේ COVID-19 ව්‍යසනය එන්න කලින් අපේ පාසල් පද්ධතිය තුල සංවිධානය කරලා තිබ්බ 12 ශ්‍රේණියේ දෙවෙනි වාර විභාගය. ඉතින් මේ දෙවෙනි වාර විභාගේ පවත්වන්න නොහැකුණා මේ තිබ්බ තත්ත්වෙත් එක්ක. නමුත් මගේ පන්තින දරුවන්ට මම ඒ සඳහා වෙනම විභාගයක් ලෑස්ති කරා. එතකොට ඒ වෙනකොට අපි දෙවෙනි වාරට අදාළ පාඩම් ඔක්කොම කරලා තිබ්බා. ඒ වගේම මේ මොහොත වෙනකොට ඔබට මගේ පන්ති මාලාවට සහභාගී වෙන සිසුන්ට මේ ප්‍රශ්න පත්‍රය ලැබිලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ 12 ශ්‍රේණිය දෙවෙනි වාරයට අදාළව අපි සකස් කරපු අනුමාන ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ප්‍රශ්න ටික තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. මේ වෙද්දී ඔබේ අතේ මේ ප්‍රශ්න පත්‍රය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පහත ලින්කුවක් තිබෙනවා. ඒ පහත ලින්ක් එකට ගිහිල්ලා පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙන අයට. එතකොට ඔබ මේක පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන පේපර් එක කරගෙන බලන එක තමයි වඩා හොඳ වෙන්නේ මම හිතන්නේ. අපි බලමු පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. මාපාංක අසමානතාවය තමයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙනවා 2 ධන x වල මාපාංකය විශාලයි හෝ සමානයි 2x ඍණ 1 මාපාංකය කියලා. ඒතර මෙතන මාපාංක ශ්‍රිත දෙකක් තියෙනවා. මම එක ගන්නවා y1 සහ y2 කියලා. එතකොට ඔබ දන්නවා 2 ධන x ගේ මාපාංක ප්‍රස්ථාරය අදිනකොට මාපාංක අර්ථ දැක්වීමට යන්න කලින් 2 ධන x ගේ අගය බිඳුවට සමාන කරනවා. එතකොට මට එනවා x සමාන ඍණ 2යි කියලා. එතකොට x සමාන ඍණ 2 කියන අගයේදී තමයි ප්‍රස්ථාරයේ වෙනස්කමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ x සමාන ඍණ 2 කියන අගයේ වටා තමයි ප්‍රස්ථාරයේ වෙනස්කම සිද්ධ වෙන්නේ. එතකොට මෙතන මම පළවෙනි ප්‍රස්ථාරයෙන් මේක ලකුණු කරන්න ඍණ 2 කියලා. මේ කොටස මම සලකනවා x විශාලයි ඍණ 2. මේ කොටස x කුඩායි ඍණ 2. හරි? සමාන ලකුණක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට බලමු x විශාලයි ඍණ 2 කියන අවස්ථාවේදී මාපාංකයේ ප්‍රස්ථාරය කොහොමද අර්ථ දක්වන්නේ කියලා. 2 ධන x වල මාපාංකයේ අර්ථ දැක්වීමටම වෙනවා. එතකොට මම සලකනවා x විශාලයි ඍණ 2 කියන අවස්ථාව. එතකොට x විශාලයි ඍණ 2 කියන අවස්ථාවේදී ඍණ 2ට වඩා වැඩි x අගයක්. මට පුළුවන් ආදේශ කරන්න මෙන්න මෙතෙන්ට. ඍණ 2ට වඩා වැඩි x අගයක් අපි හිතන උදාහරණයක් විදිහට බිඳුව කියලා. බිඳුව කියන එක මේකට දැම්මම ලැබෙන්නේ ධන අගයක්. එහෙනම් මම සලකනවා 2 ධන x කියලා. මොකද මේ ප්‍රස්ථාරය සඳහා ලැබෙන්නේ ධනාගයක් මේ පරාසය තුල. ඒ හින්දාම තියෙන ප්‍රස්ථාර කොටසම ගන්නවා. 2 ධන x. ඊට පස්සේ මම සලකනවා x කුඩායි හෝ සමානයි ඍණ 2 කියලා. එතකොට x කුඩායි හෝ සමානයි ඍණ 2 කිව්වහම ඍණ 2ට වඩා අඩු වගයක්. අපිට ගන්න පුළුවන් ඍණ 3ක් වගේ. ඍණ 3ක් වගේ අරන් මේකට දානවා. එතකොට ඍණ 3ක් මේකට දාම අපිට තේරෙනවා මෙතනින් ඍණ උත්තරයක්. එහෙනම් මේ ලැබෙන ඍණ පිළිතුර ධන කරගන්න මම සලකනවා ඍණ x ධන 2 කියලා. දැන් බලන්න මෙතෙන්ට ඍණ 2කට වඩා අඩු වගයක් දැම්මම අපි හිතමු ඍණ 5ක් කියලා. ඍණ 5ක් මෙතෙන්ට දැම්මොත් ඍණ 5 ධන 2 ඍණ 3යි. ඍණ 3 මේ ඍණ ලකුණෙන් වැඩිලා ධන වෙනවා. එහෙනම් අපිට තේරෙනවා ඍණ 2කට වඩා අඩු වගයන් වලදී ධන ප්‍රස්ථාරයක් ලබා ගැනීම සඳහා නැත්නම් y අක්ෂය ඔස්සේ ධන ප්‍රස්ථාරයක් ලබා ගැනීම සඳහා අපි භාවිතා කළ යුතු වන්නේ මේකේ ඍණාගය. හරි? එතන මේ තමයි 2 ධන x ට අදාළ මාපාංක අර්ථ දැක්වීම. ඊට පස්සේ අපි බලමු 2x ඍණ 1 මාපාංක අර්ථ දැක්වීම. ඒකට යන්න කලින් මුලින්ම 2x ඍණ 1 සමානයි බිඳුව කරගන්න. එතකොට x ට උත්තරයක් ලැබෙනවා භාගය කියලා. එහෙනම් දැන් අපි බලමු භාගයේ වටා මේක හැසිරෙන්නේ කොහොමද කියලා. මම සලකනවා මෙතන x විශාලයි භාගය. මෙතන මම සලකනවා x කුඩායි භාගය. මේ ප්‍රාන්තරය සමාන ලකුණක් ගන්න පුළුවන්. x කුඩායි භාගය. මෙතන x විශාලයි භාගය. එතකොට මාපාංක අර්ථ දැක්වීමට ගියොත් 2x ඍණ 1 මාපාංක අර්ථ දැක්වීමට ගියොත් මුලින්ම සලකනවා x විශාලයි භාගය. භාගයට වඩා වැඩි අගයක්. අපිට පුළුවන් 1 දාන්න. 1 මෙතෙන්ට දැම්මොත් දෙවරක් 1 2යි දෙකෙන් එකක් ගියම 1යි. හරි? ඒතර ධන උත්තරයක් ලැබෙන හින්දා මම මේ ප්‍රස්ථාරෙම සලකනවා. හරි? ඊට පස්සේ මම සලකනවා x කුඩායි හෝ සමානයි භාගය. ඒතර x කුඩායි හෝ සමානයි භාගය ගත්තාම අපිට තේරෙනවා අපි හිතමු බිඳුව දැම්මා කියලා. බිඳුව මෙතෙන්ට දැම්මොත් අනිවාර්යයෙන් මෙතනින් ලැබෙන්නේ ඍණ පිළිතුර. එහෙනම් ඍණ ගතිය නැති කරන්න මම මේ ප්‍රකාශනයේ ර්ණ අවස්ථාව ගන්නවා. එතන මේ ප්‍රාන්තරය ඇතුළේදී ඍණ 2x ඍණ 1. එහෙම නැත්නම් ඍණ 2x ධන 1. බලන්න එක්කලින් වුණ ඍණ 2x ඍණ 1. බලන්න අයින් කරපු ඍණ ලකුණ වැඩි කරලා ඍණ 2x ධන 1 තමයි ලැබෙන්නේ. එතන මේක තමයි ප්‍රස්ථාර දෙක. ඒ කියන්නේ මේ ප්‍රාන්තරය තුල එක ප්‍රස්ථාරයක් තියෙනවා. මේ ප්‍රාන්තරය තුල එක ප්‍රස්ථාරයක් තියෙනවා.
මේ ප්‍රාන්තරය තුල එක ප්‍රස්ථාරයක් මේ ප්‍රාන්තරය තුල එක ප්‍රස්ථාරයක්. ඒ ප්‍රස්ථාර මාපාංක ප්‍රස්ථාර දෙක අණු කොටස් 4කට කැඩෙනවා. හරි ඉතින් මේක කියන්නේ ප්‍රස්ථාරිකව විසඳන්නේ කියලා. එතකොට අපි මේක ප්‍රස්ථාරයක් ඇසුරින් විසඳන්න ඕනේ. හරි. ඒත් අපි මෙතෙන්දී ලබාගත්ත ශ්‍රිත දෙක වෙනම ලියමු. y1 කියන එක මම ගත්තා. y1 කියන එක මම ගත්තේ 2 ධන x මාපාංකය කියලා. ඒක යටතේ ශ්‍රිත දෙකක් තියෙනවා. ඉතින් අපිට එකක් 2 ධන x අනිත් එක මෙතන තියෙනවා ඍණ x ඍණ 2. මෙතනින් ලැබෙනවා එක කියන්නම් මෙතනින්. මම ලියන ඍණ x ඍණ 2. හරි. එතන මෙතෙන්ට ගියොත් 2x ඍණ 1ට අදාළව ගත්තොත් y2 කියලා මම ගත්තේ සමස්ත ප්‍රස්ථාරයේ 2x ඍණ 1 මාපාංකය. ඒතර එකෙන් ගත්තොත් එකක් ලැබුණා 2x ඍණ 1 අනිත් එක අපිට ලැබෙනවා ඍණ 2x ධන 1. හරි. ඒතර අපි බලමු ඊළඟට කොහොමද මේ ප්‍රස්ථාරය අඳින්නේ කියලා. හරි දැන් මේ අවස්ථාව හතර අපි විස්තර කරන්න ඕනේ. ඒතර ලකුණු ලැබෙන තැන තමයි මෙන්න මේ මාපාංක අර්ථ දැක්වීමට. හරි. අපි බලමු ඊළඟට කොහොමද මේකේ ප්‍රස්ථාරය අඳින්නේ කියලා. හරි. අපි බලමු ප්‍රස්ථාරය ගන්න විදිහ. හරි අපි බලමු මාපාංක ප්‍රස්ථාරය ගැටලුවේ අපි කොහොමද බලමු ප්‍රස්ථාරය අඳින්නේ. පළවෙනි ප්‍රස්ථාරය අපි ගත්තේ y1 කියලා. මේක y1 කියලා ගත්තා මම මේක y2 කියලා ගත්තා. ඒතර y1 ගේ ප්‍රස්ථාරය ගත්තාම 2 ධන x වල මාපාංකය තමයි අඳින්න තියෙන්නේ. ඒතර x ගේ අගේ ඍණ 2කට වඩා වැඩි ප්‍රාන්තරය තුල. ඒතර මෙන්න මෙතන ඍණ 2 තියෙන හින්දා මම ඍණ 2 හරහා මෙහෙම කඩිරක් අඳිනවා. ඒක වඩා හොඳයි. ඒ කඩිර අඳින එක ඒතර පැහැදිලිව අඳින්න පුළුවන් අපිට ප්‍රස්ථාරය. ඍණ 2. ඒතර ඍණ 2කට වඩා වැඩියා කියන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ. මේ පැත්තේදී ප්‍රස්ථාරය හැසිරීම තමයි 2 ධන x. 2 ධන x තමයි මේ පැත්තේ තියෙන ප්‍රස්ථාරය වෙන්නේ. එහෙනම් මේක හරිය ලේසියෙන් ගන්න පුළුවන්. 2 ධන x x සමානයි බිඳුව දාන්න y සමානයි 2යි. x සමානයි බිඳුවේදී y සමානයි 2යි. y සමානයි බිඳුවේදී x සමානයි ඍණ 2යි. ඒතර x සමානයි බිඳුවේදී y සමානයි 2යි කියන්නේ පුතේ මෙතන. y සමානයි බිඳුවේදී x සමානයි ඍණ 2යි කියන්නේ මෙතන. එහෙනම් මේ ලක්ෂ දෙක යා කරලා අපිට පුළුවන් අඳින්න රේඛාව. මම එක කළු පෑනෙන් අඳින්නම් පේන්න. කළු පාටින් එක ලකුණු කරන්න. වඩා හොඳයි මෙතනින් ලියන්න 2 ධන x කියලා. හරි. ඊට පස්සේ අඳින්න තියෙන්නේ ඍණ 2 ඍණ x. එතකොට ඒක භාවිතාවේ නැත්නම් ඒක බලපෑවෙන්නේ ඍණ 2කට වඩා අඩු x වගේ. කියන්නේ මේ පාන්තරය තුල. එතන අඳිනකොට ඍණ 2 ඍණ x. x සමානයි බිඳුව දාන්න x සමානයි බිඳුව දැම්මම මෙතන උත්තරේ y සමානයි ඍණ 2යි. එතකොට y සමානයි බිඳුව දාන්න. එතකොට x සමානයි පිළිතුර ඍණ 2යි. හරි. එතකොට මේක අපි අඳින්නේ මෙන්න මේ කොටස. බිඳුවේදී ඍණ 2. මෙන්න මෙතන තමයි ලක්ෂය. බිඳුවේ ඍණ 2. ඒ කියන්නේ x සමානයි බිඳුවේදී y සමානයි ඍණ 2. ඒක දෙන්නේ මෙතන. එහෙනම් මම මෙන්න මේක යා කරනකොට මේ කොටස තුල කඩිරක් භාවිතා කරනවා. මේ කඩිර භාවිතා කරන්නේ මේ කියන ප්‍රස්ථාරේ බලපැවැත්වෙන්නේ x ගේ යගේ ඍණ 2කට වඩා අඩුවක් ගන්නොත් විතරයි. ඒතර මේ කඩිර දිගේ මම මෙහෙම රේඛාව අඳිනවා. මේ තියෙන්නේ ඍණ 2 ඍණ x කියන ප්‍රස්ථාරය. හරි. ඒත් අපි මේක කඩිරකින් අඳින්න අත්‍යවශ්‍ය නැහැ. කඩිරකින් අඳත් කමක් නැහැ. අපිට ප්‍රස්ථාරය අඳ ගන්න ලේසි. හරි. ඒතර මේ තමයි පළවෙනි එකට අදාළව y1 කියන මාපාංක ප්‍රස්ථාරය වෙන්නේ. ඊට පස්සේ අපි බලමු 2x ඍණ 1. ඒතර එයාගේ x යගේ වෙන්නේ භාගේ. භාගය කියන්නේ මෙතන. එහෙනම් මම කරන්නේ භාගේ හරහා කඩිරක් අඳිනවා. භාගය හරහා මේ විදිහට කඩේකට අඳිනවා. ඒතර භාගය හරහා කඩේකට ඇඳලා x යගේ භාගයට වඩා වැඩි වෙලාවදී මට අඳින්න වෙන ප්‍රස්ථාරය වෙන්නේ 2x ඍණ 1. එහෙනම් 2x ඍණ 1 තමයි අඳින්න වෙන්නේ. පුතේ x සමානයි බිඳුව දාන්න. x සමානයි බිඳුව මෙතෙන්ට දැම්මහම y සමානයි ඍණ 1 වෙනවා. y සමානයි බිඳුව දැම්මහම x සමානයි භාගය වෙනවා. මේ ප්‍රස්ථාර අඳින විදිහ ඔයගොල්ලෝ දන්නවා. මම පන්තියේදී ගණන් තියෙනවා සහ සරල කාරණාවක් මේ ප්‍රස්ථාර අඳින එක. හරි. එතකොට අපි අඳින්න ඕනේ x සමානයි බිඳුවේදී y සමානයි ඍණ 1යි. y සමානයි බිඳුවේදී x සමානයි භාගයයි. මේ x සමානයි බිඳුවේදී y සමානයි ඍණ 1යි. එහෙනම් මෙතන එක දැනක්. හරිද? y සමානයි බිඳුවේදී x සමානයි භාගයයි. මෙතන එක තැනක්. එහෙනම් අපි අඳින ප්‍රස්ථාරේ මේ කොටස කඩිරක් විදියට භාගයට වඩා වැඩි x ගන්න ඕනදී තද ඉරක් විදියට ප්‍රස්ථාරය අඳින්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. හරි? ඊට පස්සේ භාගයට වඩා අඩු වෙලා ඉතින් ඍණ 2x ධන 1.
එහෙනම් ඍණ 2x ධන 1 x සමානයි බිඳුව දාන්න. ඍණ 2x ධන 1ට x සමානයි බිඳුව දැම්මහම y සමානයි 1යි. y සමානයි බිඳුව දාන්න. ඒතර ඔයගලන්ට තේරෙනවා x සමානයි භාගයයි. එහෙනම් x සමානයි බිඳුවේදී y සමානයි 1යි. ඒතර x සමානයි බිඳුවේදී y සමානයි 1යි කියන්නේ මෙතන. y සමානයි බිඳුවේදී x සමානයි භාගයයි කියන්නේ මෙතන. එහෙනම් මම මේක තද ඉරක් විදියට ප්‍රස්ථාරය යනවා. එහෙනම් මම මේ ඇඳලා තියෙන්නේ 2x ඍණ 1. මේ ඇඳලා තියෙන්නේ ඍණ 2x ධන 1 මාපාංක ප්‍රස්ථාරය. හරිද? දැන් මාපාංක ප්‍රස්ථාරය හරි. එතකොට බලමු මේකට අදාළව අසමානතාවයට උත්තරේ ලියන විදිය. 2 ධන x වල මාපාංක ප්‍රස්ථාරය විශාලයි හෝ සමානයි 2x ඍණ 1 මාපාංක ප්‍රස්ථාරය. එහෙනම් මෙයාගේ මාපාංක ප්‍රස්ථාරය වැඩි වෙන්න ඕනේ 2x ඍණ 1 මාපාංක ප්‍රස්ථාරයට වඩා. හරි? එතකොට අපිට බලන්න මෙහෙම දෙයක් කරන්න. මම තෝරගන්නවා x ඍණානන්තය. ඍණානන්තයේ ඉඳලා මම මේ පැත්තට එනවා. මේ පැත්තට එනකොට උඩින්ම තියෙන ප්‍රස්ථාරය මොකක්ද කියලා බලන්න. හරිද? මම මේ පැත්තට එනකොට උඩින්ම තියෙන ප්‍රස්ථාරය. අපිට මෙහෙම එකපාරට මුඩ බැලුවොත් මුලින් පේන්නේ ඍණ 2 ඍණ x. ඊටත් උඩින් තමයි ඍණ 2x ධන 1 තියෙන්නේ. ඒත් ඔයගලන්ට තේරෙනවා මෙයා අයිති වෙන්නේ y2ට. මේ දින y2 නේ. මේ දින y1. මේක අයිති වෙන්නේ y1ට. එහෙනම් y1 තියෙන 15. තව චුට්ටක් එනවා. මෙතෙන් දෙනවා. මෙතෙන්දි විශේෂ අවස්ථාවක්. මෙතෙන්දි y1 කියන එක බිඳුව වෙනවා. හැබැයි මෙයා උඩින් තියෙනවා. එහෙනම් y2 කියන එක උඩින් තියෙනවා. හරිද? මෙහෙම අපි ඇවිදගෙන එනකොට මෙතෙන්ට එනවා. මෙන්න මේ පොයින්ට් එකට එනවා. මේ පොයින්ට් එකේ විශේෂත්වය තමයි මේ දෙන්න සමාන වෙනවා. එහෙනම් මේ දෙන්න සමාන වුණාට පස්සේ සමාන වෙලා ඊළඟ x අගේදී ඊළඟට තියෙන අපි සලකන x අගේදී අපි උඩ බැලුවොත් අපිට උඩින්ම පේන්නේ 2 ධන x වල ප්‍රස්ථාරය. මෙහෙම උඩ බැලුවොත් අපිට පේන්නේ 2 ධන x වල ප්‍රස්ථාරය. මේක අයත් වෙන්නේ y1ට. හරිද? මෙයා අයත් වෙන්නේ y1ට. අපි මෙහෙම දිගටම යනවා. දිගටම යනකොට තාමත් 2 ධන x ප්‍රස්ථාරය උඩින් තියෙනවා. එහෙනම් 2 ධන x ප්‍රස්ථාරය උඩින් තියෙනවා කියලා කියන්නේ අපි තව චුට්ටක් ඉස්සරහට යනවා. ගියාට පස්සේ මෙන්න මෙතෙන්ට එනවා. මේක දාගන්න x2 කියලා මේක x1 කියලා දාගන්න. x2 වෙනකන් 2 ධන x උඩින් තියෙනවා. හැබැයි x2 වගේ පහු කරපු ගමන් 2 ධන x ප්‍රස්ථාරය යටට එනවා. හරි? 2x ඍණ 1 ප්‍රස්ථාරය නැවත උඩට යනවා. එහෙනම් y1 කියන එක මෙතනින් පස්සේ පොඩි වෙනවා y2 කියන එක ලොකු වෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ මෙන්න මේ ප්‍රාන්තරේ. මෙන්න මේ ටික. හරිද? දැන් අපි හොයාගන්න ඕනේ x1 එක x2 එක. ඒක හොයාගත්තම අපිට උත්තරේ දෙන්න පුළුවන්. x1 වෙන්නේ මෙහෙමයි. x1 ට පාවිච්චි වෙන ප්‍රස්ථාර දෙක මොකක්ද කියලා බලුවොත් එකක් ඍණ 2x ධන 1 අනිත් එක 2 ධන x. එහෙනම් මම ඍණ 2x ධන 1 සමාන කරනවා 2 ධන x ට. එතන මේක මේ පැත්තට කියනවා ඍණ 3x සමාන 1යි. x සමානයි ඍණ 1ට 3යි. x සමානයි ඍණ 1ට 3යි. එහෙනම් මෙතන අගය වෙන්නේ ඍණ 1 බෙදීම 3. අපි සිදු කරා හරි. මේක මේ පැත්තට ගෙන ඍණ 3x මේක මේ පැත්තට ගෙනාම 1යි. x සමාන ඍණ 1ට 3යි. ඍණ ලකුණු පැහැදිලිව ලියන්න ඍණ 1ට 3යි. ඊට පස්සේ x2 හොයා ගන්නවා. ඒතර x2 හොයන්න පාවිච්චි වෙන්නේ 2x ඍණ 1 කියන එකයි 2 ධන x කියන එකයි. එහෙනම් 2x ඍණ 1 සමානයි 2 ධන x. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා මේ x එක මේ පැත්තට ගෙනාම x වෙනවා 3යි. එහෙනම් x2 කියන්නේ 3යි. හරිද? එහෙනම් එම නිසා 2 ධන x ගේ මාපාංකය විශාලයි හෝ සමානයි 2x ඍණ 1 මාපාංකයේ අසමානතාවය සපුරන්නේ හි විසඳුම ඍණ 3න් එකට වඩා x විශාලයි 3ට වඩා අඩුයි. මාපාංකයේ ඇතුලේ අසමානතාවය ඇතුලේ සමානතාවය තියෙන හින්දා අනිර්ණ අවස්ථා නැති හින්දා මම මේකේ සමානතාවය දෙපැත්තටම දානවා. එතන මේක තමයි විසඳුම. හරි? එතන පළවෙනි ගාන ඇතුළේ අපි ගොඩක් ඒවා කතා කරා. මොකද දෙවෙනි වාර වෙනකොට අසමානතාව තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට විභාග මට්ටමේ ගණන් ටික උනත් මේක මේ කියලා දීපු දේවල් එක හදන්න පුළුවන්. මොකද මේක බොහොම පැහැදිලිව තියෙනවා. මේක පොඩ්ඩක් නෝට් ඩවුන් කරගෙන A level pass papers ටික චුට්ටක් අරගෙන බලන්න මාපාංක දෙකක් කියනකොට කොහොමද හසුරවන්නේ කියලා අසමානතාවයේ ප්‍රස්ථාරයක් ඇසුරේ. එතකොට මේක තමයි විසඳුම වෙන්නේ. හරි? හරි අපි බලමු දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුවේ තියෙන්නේ සීමාව ගැටලුවක් x ආසන්න අනන්තය කරා
k වර්ගය x වර්ග ධන kx ධන 1. මේක වර්ගමූලය අඩු කිරීම k වර්ගය x වර්ගය ධන 1. එතන මෙතන x ගේ අගය අනන්තය කරා තමයි ආසන්න වෙන්නේ. එතන x ගේ අගය අනන්තය කරා ආසන්න වෙනකොට මේ දීලා තියෙන ශ්‍රිතේ සීමාව තමයි අපෙන් අහන්නේ. අපි සරලව මෙතන x ට අගයන් දදා බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙනවා මේක x ට අනන්තය දැම්මොත් එකපාරම අනන්තයේ වර්ගමූලයක් කියලා මේ පැත්තේ අනන්තයේ වර්ගමූලයක් එනවා. දැන් මේක සාමාන්‍ය මැත්ස් වල අනිර්ණ අවස්ථාව වශයෙන් සලකනවා. මොකද මෙතෙන් ඉන්නේ අනන්තයෙන් අනන්තයක්. අනන්තයෙන් අනන්තයක් ගියම උත්තරේ බිඳුව නෙමෙයි. අනන්තය කියන්නේ වෙනම එකක්. මැත්ස් වල තියෙන බාරම සංකල්පයක් තමයි අනන්තය කියලා කියන්නේ. අනන්තය කියන්නේ ඒක පරිමිත නෙමෙයි. ඒ කියන්නේ මේ 5 6 7 8 වගේ ඉලක්කවක් නෙමෙයි. හරි ඒතකොට මෙතන අනන්තයෙන් අනන්තයක් අඩු වෙනවා. එතන අපිට මේක වෙන විදිහකට අපි මේකේ සීමාව ගන්නවා. ඒ කියන්නේ අනන්තයේදී අර්ථ නොදැක්කෙන අවස්ථාව අපි වෙන විදිහකට වෙන සුළු කිරීමක් ඔස්සේ මේකට උත්තරයක් ගන්නවා. එතන බලමු කොහොමද ගන්නෙ කියලා. මෙන්න මෙතන විශේෂයෙන් මම මේකට ප්‍රතිපදයක් දානවා. ධන 1 මේක වර්ගමූලය අඩු කිරීම k වර්ග x වර්ග ධන 1 මේක වර්ගමූලය ප්‍රතිපදයක් දානවා. එතන මෙන්න මෙයාගේ ප්‍රතිපද විදිහට k වර්ග x වර්ග ධන kx ධන 1 මෙතන එකතු කිරීම k වර්ග x වර්ග ධන 1 වර්ගමූලය. නැවත මම හරිය බෙදනවා k වර්ග x වර්ග ධන kx ධන 1 ධන k වර්ග x වර්ග ධන 1. ඔකෙන් බෙදනවා. හරිද? බෙදුවට පස්සේ දැන් ඔයගොල්ලෝ උඩ තේරෙනවා මෙතන තියෙන්නේ වර්ග දෙකක අන්තරයක්. මේක x කියලා හිතන්න. එතකොට මේ තියෙන x ඍණ y. මේක x කියලා හිතන්න. මේ තියෙන x ධන y. දැන් එතකොට අපිට උනම් මේක වර්ග දෙකක අන්තරයක්ද උඩ ලියන්න. එහෙනම් සීමා x ආසන්න අනන්තයේ පිට. උඩ තියෙන්නේ k වර්ග x වර්ග ධන kx ධන 1. මම ලියන්න මේකේ වර්ගමූලයේ වර්ගය කියලා. අඩු කිරීම k වර්ග x වර්ග ධන 1 ඒකේ වර්ගමූලයේ වර්ගය. පහළ තියෙනවා k වර්ග x වර්ග ධන kx ධන 1. මේකේ වර්ගමූලය එකතු කිරීම k වර්ග x වර්ග ධන 1. ඔක තමයි අවසානයේ මේක අපිට ලැබෙන්නේ. හරි? දැන් අපි බලමු මෙතනින් කොහොමද උත්තරයකට යන්නේ කියලා. එතන මේක සුළු කරන්න මම මෙතන මේ පැත්තෙන් සුළු කරන්න. පළවෙනි ක්ලියර් සීමා x ආසන්න අනන්තයේ විට උඩින් අපිට ලැබෙනවා k වර්ග x වර්ග ධන kx ධන 1 අඩු කිරීම k වර්ග x වර්ග ඍණ 1 බෙදීම k වර්ග x වර්ග ධන kx ධන 1 මේකේ වර්ගමූලය එකතු කිරීම k වර්ග x වර්ග ධන 1. හරි? දැන් ඔන්න ඔයගොල්ලෝ තේරෙනවා මේකට මේ කැපෙනවා මේකට 1 කැපෙනවා. එහෙනම් අවසානයේ ලැබෙන උත්තරයක් x ගේ අනන්තයට යනකොට kx බෙදීම k වර්ග x වර්ග ධන kx ධන 1 ධන k වර්ග x වර්ග ධන 1. හරි? තාම අනන්තය දාන්න බෑ. එතන අනන්තය දාන්න බෑ. හැබැයි සීමා ඒ කියන්නේ අනන්තයේදී සීමාවේදී විශේෂ සුළු කිරීම ක්‍රමයක් අපි භාවිතා කරනවා. සීමා x ආසන්න අනන්තය kx පහළ තියෙන වැඩිතම බලය. පහළ තියෙන ප්‍රකාශනයේ තියෙන වැඩිතම බලය. අර මේ වර්ගමූලය ඇතුළේ ඔයගොල්ලන්ට පේන වර්ගයක් තියෙනවා. එහෙනම් මේ වර්ගමූලය ඇතුලෙන් මම මෙතනින් වර්ගය එළියට ගන්නවා. එතන උඩට x වර්ගය එළියට ගත්තොත් එළියට එනකොට එළියට ලැබෙන්නේ x කියලා. එහෙනම් වර්ගමූලය ඇතුලේ පළවෙනි වර්ගමූලය ඇතුලේ තියෙන්නේ k වර්ගය ධන k බෙදීම x. මොකද මෙතන x වර්ගය එළියට ගන්නකොට මේකත් බෙදෙනවා x වර්ගය. x වර්ගයෙන් බෙදෙනවා. හරි? ධන එකයට x වර්ගය. ධන මෙතනිනුත් මම x වර්ගයක් එළියට ගත්තා. මම පොදුවේ ඒක එළියෙන් දීලා තියෙනවා. ඒතර වර්ගමූලය ඇතුලේම ලියන්න ඕනේ. x වර්ගය ධන x වර්ගය වෙනකොට මෙතනින් ලියන්න ඕනේ k වර්ගය කියලා. ධන එකයට x වර්ගය. දැන් අපිට උත්තරේ ලියන්න පුළුවන්. මේ x මේ x කැපෙනවා. අවසාන උත්තරේ සීමා x ආසන්න අනන්තය k. උඩින් එන k x එක කැපුණානේ. මෙතනින් x එක කැපෙනවා. x ගේ උත්තරේ අනන්තයට යනවා. මේක ලියන්නම් මේ පළවෙනි මේ පේලිය තමයි ලියනවා. k වර්ගය ධන k බෙදීම x ධන එකයට x වර්ගය. ධන k වර්ගය ධන එකයට x වර්ගය.
දැන් ඊට පස්සේ අනන්තය ආදේශ කරන්න පුළුවන්. ඒතර අනන්තය ආදේශ කරාම k මෙතනින් k වර්ගයේ වර්ගමූලය මෙතනින් k බෙදීම අනන්තය. k බෙදීම අනන්තය කියන්නේ බිඳුවයි. මෙතන එකයට අනන්තය. ඒතර එකයට අනන්තය කියන්නේ බිඳුවයි. දැන් මේක අපි මෙතෙන්දිම මේ ඊතලයක් දාලා බිඳුවයි කියලා දැම්ම නම් හරියි. ඒතර ඔබට අදාළ ලකුණු ටික ලැබෙනවා. හරි? එතකොට උත්තරේ වෙන්නේ වර්ගමූල k වර්ගය දාන වර්ගමූල k වර්ගය. එතන උත්තරේ වෙන්නේ k බෙදීම මෙතන k මෙතන k දෙකයි k පිළිතුර භාගය. එහෙනම් මේකට අදාළ උත්තරේ වෙන්නේ භාගයයි. එතකොට අනන්තයේදී සීමාවලදී විශේෂයෙන් මෙන්න මේක මාර වැදගත්. මෙන්න මේ වැඩිතම බලය එළියට ගන්න එක වැදගත්. සහ මේ වගේ අනන්තේරින අනන්තය වගේ අවස්ථාවක් ආවොත් අනිර්ණ අවස්ථාවක් ආවොත් අපි කරන්නේ ප්‍රතිපදේ භාවිතා කරනවා. එතන මේකෙදි වැදගත් දේ තමයි ප්‍රතිපදේ භාවිතය. තාම A level සිලබස් එක ඇතුළේ මේ වගේ ගණනක් අහලා නැහැ. පාස් පේපර්ස් ගත්තොත් 2011 ඉඳලා තමයි ඒක සීමා ගැටලුව තියෙන්නේ. ඒ කොටසේ ගණනක් විදිහට ඉතින් ඒ කොටසේ ගණනක් කර තිබ්බට අනන්තයේදී සීමා වෙනම අහලා නැහැ. ඒත් අහුවොත් මේ වගේ එකක් තමයි අහන්න පුළුවන්. විශේෂයෙන් වාර විභාග වලට අහන්න පුළුවන් මේක. හරි ඒ හින්දා තමයි මේක දාලා දෙන්නේ. ඉතින් මේක තමයි දෙවෙනි ගාන සීමාව කොටස යටතේ අනන්තයේදී සීමා විශේෂ ගැටලුව. හරි මේක පොඩි සටහනක් දාගන්න. අපි බලමු ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. හරි අපි බලමු තුන්වෙනි ගැටලුව. ඒක සීමාව ගානක් x ආසන්නයේ බිඳුව 1 කරන cos 2x ධන sin වර්ග x බෙදීම 2 බෙදීම sin වර්ග x ඔක තමයි ගන්න. දැන් සාමාන්‍යයෙන් අනිර්ණ අවස්ථාවක් එනවාද කියලා මුලින්ම චෙක් කරන්න. කොහොමද සීමා ගානට පළවෙනි පියවර විදිහට ආදේශ කළා බලන්න. x ට බිඳුව දැම්මා මෙතනට cos බිඳුව. දෙවරක් බිඳුව බිඳුවයි cos බිඳුව 1යි. එතන මෙතන එකෙන් එකක් ගියම බිඳුවයි. sin වර්ග බිඳුව බෙදීම 2. ඒ කියන්නේ එතනත් බිඳුවයි. යටත් බිඳුවයි. එහෙනම් මේක අනිර්ණ අවස්ථාවක්. එහෙනම් අපි මේ අවස්ථාව අගාරින්න ඕනේ. මෙතන පාවිච්චි කරන්න වෙන સિદ્ધාන්තය තමයි සීමා x ආසන්නයි බිඳුව විට sin x බෙදීම x සමාන 1යි. කොහොමද try කරලා හදන්න ඕනේ sin x බෙදීම x පදයක්. හරිද? එහෙනම් මේක එහෙම නැත්තම් වෙනත් විදිහකට ලියුවොත් x ආසන්නයි බිඳුව විට tan x බෙදීම x සමාන 1යි. එතන මේ අවස්ථාව දෙකෙන් එකක් මෙතන හදන්න ඕනේ ඇතුළේ. මේක ඇතුළේ අපි හදන්න ඕනේ ත්‍රිකෝණමිතික හැඩය. එතකොට බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපිට මෙහෙන් ලියන්න සීමා x ආසන්නයේ බිඳුව පිට 1 ඍණ cos 2x ධන sin වර්ග x බෙදීම 2 බෙදීම sin වර්ග x මම කියන sin පදේ හදන්න ඕනේ කියලා මේක ඇතුළේ sin පදේ හදන්න ඕනේ හින්දා මෙන්න මේක වෙනකොට එකපාර ලියන්න පුළුවන් 2යි sin වර්ග x කියලා. ත්‍රිකෝණමිතියේ තියෙන સિદ્ધාන්තය cos 2x වල ප්‍රසාරණය කරත්තාම අපිට මේක හදා ගන්න පුළුවන්. එහෙනම් මම ඊළඟ පිළි ලියනවා. x ආසන්නයේ බිඳුව විට 2යි sin වර්ග x ධන sin වර්ග x බෙදීම 2. බෙදීම sin වර්ග x. දැන් මේක කැරි දෙකකට කඩන්න පුළුවන්. මම දෙකක් එළියට ගන්නවා. සීමා x ආසන්නයේ බිඳුව පිට මේක ලියනවා sin වර්ග x බෙදීම sin වර්ග x කිය. මෙයා වෙනම මෙයාගෙන් බෙදනවා. ධන x බිඳුවට යනකොට sin වර්ග x බෙදීම 2 බෙදීම sin වර්ග x. හරිද? දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේකට මේක කැපෙනවා. එහෙම අපන්න පුළුවන්. කැපුවාම ඒකයි. ඒක x බිඳුවට ගියයි කියලා එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නියතයක් ඉන්නවා. එහෙනම් මෙතන ඉන්නේ දෙවරක් 1. මෙතන එකතු කිරීම x බිඳුවට යද්දී sin වර්ග x බෙදීම 2 බෙදීම sin වර්ග x. කොහොම එකක් තමයි ඉන්නේ. අපි දැන් බලමු අන්තිම උත්තරයට යන්න. අතරින් නෝ දෙකක්. අපි ලියන එක මාර වැදගත්. මෙතන තියෙන sin වර්ග x බෙදීම 2. එතකොට මම මේක ලියනවා sin x බෙදීම 2 කියලා. හරි? sin x බෙදීම 2 කියලා ලියලා එයාව බෙදනවා x බෙදීම 2 කියලා. හරි? දැන් මම මේ මෙතන තියෙන sin වර්ග x බෙදීම 2 තමයි මේ ලියන්නේ. එතකොට sin වර්ග x බෙදීම 2 මම ලියලා sin x බෙදීම 2 කියලා. ලියලා මෙතනින් ලියලා x බෙදීම 2යි. ඊට පස්සේ මේ මුළු එකේ මම ගන්නවා වර්ගය. දැන් අපි ආරම්භයේදී ලියපු ප්‍රකාශනයත් එක්ක බැලුවාම ආරම්භයේදී sin වර්ග x බෙදීම 2 විතරයි උඩදී.
හරි? sin වර්ග x බෙදීම 2 විතරයි උඩ තියෙන්නේ. ඒතර යටින් එනවා x වර්ගයේ බෙදීම 4ක්. ඒතර එහෙම එකක් මේක ඇතුලේ තිබ්බේ නැහැ. හරි? එහෙනම් මෙතනින් එන x වර්ගයේ බෙදීම 4 කැන්සල් වෙන්න මම මේ පැත්තේ වැඩි කරනවා x වර්ගයේ බෙදීම 4. හරිද? දැන් ඕනනම් මේ x වර්ගයේ බෙදීම 4ට මේ x වර්ගයේ බෙදීම 4 කපන්න පුළුවන්. අනිත් වැදගත් දේ තමයි පහළ කොටසේ තිබ්බ sin වර්ග x එක. දැන් මම මේක ලියනවා sin x බෙදීම x කියලා. එයාගේ වර්ගය. දැන් ආයි පේනවා මෙතනින් sin වර්ග x එක හැදෙනවා. x වර්ගයක් වැඩිපුර එනවා. එහෙනම් මම මෙතන ලියනවා x වර්ගය. පැහැදිලිද වැඩි? අපිට අවශ්‍ය නම් මේ x වර්ගය නොලියන්න පුළුවන් කැපෙන බව තේරුණා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. මම මේ හැම පියවරක්ම අත්‍යවශ්‍ය හින්දා මේක ලිව්වේ. මේ තියෙන ප්‍රකාශනයයි මේ තියෙන ප්‍රකාශනය අතර කිසිදු අසමානතාවයක් නැහැ. හරි ඉතින් මෙතන දීලා තියෙන ප්‍රකාශනයයි මේ තියෙන ප්‍රකාශනය අතර කිසිදු අසමානතාවයක් නැහැ. මේ ප්‍රකාශන දෙක සමානයි. මේ කොටස් දෙක සමානයි. ආයි පැහැදිලි කරොත් මෙතන x බෙදීම 2 x බෙදීම 2 වර්ග වෙන හින්දා x වර්ග බෙදීම 4. එහෙනම් මෙතන x වර්ග බෙදීම 4ෙන් වැඩි කරනවා. හරි ඊට පස්සේ මෙතන sin x බෙදීම x කියලා ලියලා ඒකේ වර්ගය ගන්නකොට sin වර්ග x එකක් එනවා x වර්ගයක් වැඩිපුර එනවා. ඒක නැති වෙන මෙතනට x වර්ගයක් දාන්න. මේකට මේක කැපෙනවා. හරිද? මෙන්න මේ පිළිතුර. එකයි. මේ පිළිතුර එකයි. එතන උත්තරය වෙන්නේ 2 ධන 1 බෙදීම 1 වැඩි කිරීම 4. එතන 2 ධන 1ට 4යි 9 බෙදීම 4යි. එතන පිළිතුර වෙන්නේ 9 බෙදීම 4යි. බලන්න ඔක කොහොම තමයි හදන්නේ මෙන්න මේව මාර වැදගත්. හරි? මේ වයින් තමයි ගණන් ඇතුලේ දුවන කෑලි තමයි මේ තියෙන්නේ. අනිත් එක මතක තියාගන්න තියරි එකේ මෙහෙම ගෙඩි පිටින් තිබ්බට අපිට ගාන හදනකොට එහෙම දෙන්නේ නැහැ. එහෙම ගාන ටික පැකට් කරලා එහෙම දෙන්නේ නැහැ. හරිද? අපි දැනගන්න ඕන කොහොමද ට්‍රික් එකක් දාලා මෙතන කොට දාන්න. sin x බෙදීම 2 බෙදීම x බෙදීම 2 කියලා ලියනවා. වර්ගපදයක් තියෙන හින්දා වැඩිපුර ලැබෙන ටික එළියෙන් වැඩි කරා. ඒක කැපිලා යනවා. එතකොට තුන්වෙනි ගානට උත්තර වෙන්නේ 9 බෙදීම 4යි. ලියා ගන්න මේක අපි ඊට පස්සේ බලමු හතරවෙනි. බලමු හතරවෙනි ගාන. k ධන තාත්වික නික්ලයක් ධන නෙමෙයි k අපි බලමු හතරවෙනි ගාන. k කියන්නේ තාත්වික නික්ලයක් වන විට fx සමානයි 9x වර්ගය ධන 6x ධන 1 ඍණ 4යි kx. යයි ගනිමු fx සමානයි බිඳුවෙහි මූල දෙකම තාත්වික සහ ධනවන ලෙස k නියතය සඳහා ගත යුතු වගේ සොයන්න. හරි? එතකොට මේ පැත්තේ පොඩ්ඩක් පොඩි නෝට් එකක් දෙන්න. මූල දෙකම තාත්වික වෙන්න. හරිද? අපි ගත්තොත් ax වර්ගය ධන bx ධන c සමානයි 0යි කියලා වර්ග සමීකරණේ. ax වර්ගය ධන bx ධන c සමානයි 0යි. මෙයාගේ මූල ඇල්ෆා සහ බීටා. හරි? ඒතර ඇල්ෆා බීටා තාත්වික වෙන්න. හරි තාත්වික ප්‍රභින්න වෙන්න ඩෙල්ටා x එක විශාලයව සමානයි 0යි. නැත්නම් සංගුණක වලින් ලියුවොත් b වර්ග ඍණ 4ac විශාලයව සමානයි 0යි. මේ දෙන්නේ තාත්වික වෙන්න විතරයි. මේකේ අහන්නේ තාත්වික සහ ධනවන ලෙස. ඒක තාත්වික සහ ධනවන ලෙස කිව්වහම මම මේ සාධාරණ සමීකරණ කතා කරන්නේ තාත්වික සහ ධනවන ලෙස කිව්වහම මූල දෙකේ එකතුව විශාලයි 0යි. මේ ලියන්නේ ඇල්ෆා බීටා දෙකම ධන වෙන්නේ. ඇල්ෆා බීටා ධන වෙන්නේ. මූල දෙකේ එකතුව විශාලයි 0යි. මූල ගුණිතය විශාලයි 0යි. හරි? ඉතින් මෙතන අහන්නේ මූල දෙකම ධන වෙන්න. අපි හිතමු එක මූලයක් 5යි අනිත් මූලය 8යි කියලා. එතන 5යට එකතු කරාම ධන උත්තරයක් 5යට වැඩි කරාම ධන උත්තරය. හරි? මේ ගානට අමතරව වෙන්න පුළුවන් ඇල්ෆා බීටා දෙකම ඍණ වීම. දැන් මූල දෙකම ඍණ වෙන්න ඕනේ. දැන් මූල දෙකම ඍණ වෙන්න මොකද වෙන්න ඕනේ? මූල දෙකම ඍණ වෙන්න නම් මේ එකතු මොකක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. අනිවාර්යෙන් ඇල්ෆා ධන බීටා කියන එක කුඩයි බිඳුවයි. ඇල්ෆා බීටා කියන එක විශාල බිඳුවයි. හරි? ඉතින් අපි හිතමු ඍණ 5 ඍණ 8යි කියලා මූල දෙක. ඍණ 5 ඍණ 8යි එකතු කරාම අනිවාර්යෙන් ඍණ. එහෙනම් මූල දෙකම ඍණ වෙන්න අවශ්‍යතාවය තමයි ඇල්ෆා ධන බීටා මූල එකතුව කුඩයි බිඳුවයි. මූල ගුණිතය විශාලයි බිඳුවයි. හරි? මූල දෙකම ප්‍රතිවිරුද්ධ ලකුණු. ප්‍රතිවිරුද්ධ ලකුණු තියෙන. මූල දෙකටම ප්‍රතිවිරුද්ධ ලකුණු තියෙන. නම් ප්‍රතිවිරුද්ධ ලකුණු තියෙනවා කියන්නේ වෙනස් ලකුණු. එහෙනම් වෙනස් ලකුණු තියෙනවා නම් එකතුව ගැන කතා කරන්න බෑ. හරිද? ඒ කියන්නේ අපි හිතමු එක මූලයක් 10යි අනිත් මූලෙ ඍණ 5යි කියලා. එහෙනම් මූල දෙක එකතු කරාම ධන 5යි.
හැබැයි අපි හිතුවොත් මූල එක මූලයක් ඍණ 15යි අනිත් මූලේ 10යි කියලා. එතකොට එන්නේ ඍණ. ඒක අතනින් يعني අවස්ථාව අනුව වෙනස් වෙනවා. මේ පැහැදිලිව කියන්න බලන්න අපිට ඇල්ෆා බීටා කියන එක මොකක් වෙන්න ඕනද? කුඩයි බිඳුව වෙන්න ඕන. දැන් මේ අවශ්‍යතාවය විතර සැපුරුවා නම් අනිවාර්යෙන් මූල තාත්වික වෙන ගම දෙකම ප්‍රතිවිරුද්ධ ලකුණු තියෙනවා. හරි මම මේ අමතර නෝට් එකක් දුන්නේ මේ ගානත් එක්කම සම්බන්ධ වෙන හින්දා. හරි දැන් අපි බලමු අපේ ගානේ. ගානේ තියෙනවා fx කියලා ශ්‍රිතයක් 9යි x වර්ගයේ දන 6යි x දන 1 ඍණ 4යි kx කියලා. හරි. ඒතර මේකෙදී මම ලියනවා මේක සාධාරණ හැඩයට. සාධාරණ හැඩය තමයි ලියලා තියෙන්නේ x වර්ග දන bx දන c. කියන්නේ මාත්‍රය අඩු වෙමින් යන විදිහට ලියනවා. 9x වර්ගය දන 6x දන 1 මම ලියනවා 6 ඍණ 4යි kx x එක ලියනවා දෙවෙනියට. ඒ කියන්නේ x වර්ගය ඊට පස්සේ x ධන 1. දැන් මේගොල්ලෝ කියන්නේ මූල දෙකම තාත්වික සහ ධනවල ලෙස. එහෙනම් මූල දෙකම තාත්වික වීම. දැන් මූල දෙක තාත්වික වෙන්න ඩෙල්ටා x එක විශාලයි හෝ සමානයි බිඳුවයි. හරි? ඒතර මූල දෙක තාත්වික වෙන ගමන් දෙකම ධනවල ලෙස කියන හින්දා විශාලයි බිඳුව විතරක් තිබ්බනම් හරි. මොකද මූල දෙකක් තියෙනවා මූල දෙක වෙනස්. හරි? එහෙනම් ඩෙල්ටා x විශාලයි බිඳුවයි සංගුණක අවශ්‍යතාවය b වර්ගයෙන් 4ac විශාලයි බිඳුවයි. ඒතර b කියලා කියන්නේ මෙන්න මේ උත්තරේ. මම ලියන්න 6 ඍණ 4යි k b වර්ගයේ ඍණ 4යි ac 4 වරක් 9 වරක් 1 විශාලයි බිඳුවයි. දැන් මේක සුළු කරද්දි මෙතනින් එනවා 36 ඍණ 48යි k ධන 16 k වර්ගය ඍණ 36 විශාලයි හෝ සමානයි බිඳුවයි. දැන් ඉතින් 36ට 36 කැපෙනවා ඍණ 3යි k ධන k වර්ගය විශාලයි බිඳුවයි. හරි? එතකොට මට මේක ලියන්න පුළුවන් k එකක් එළියට ගත්තොත් k ඍණ 3 විශාලයි බිඳුවයි. හරි? එතකොට මේ සාධකයේ බිඳුවක් වෙන්නේ බිඳුවේදී මේ සාධකයේ බිඳුවක් වෙන්නේ 3ේදී. එහෙනම් පොඩි සංඛ්‍යා රේඛාවක් ගහගන්න මේක දක්වන්න බිඳුවයි 3යි. මේ හරිය ලියනවා 3ට වඩා වැඩි කයගයක්. මේ හරිය ලියනවා 3ට වඩා අඩු බිඳුවට වඩා වැඩි යගයක්. මෙතන බිඳුවට වඩා අඩු කයගයක්. හරි? ඒතර බිඳුවට අඩු කයගයක් විතර ඍණ 50ක් වගේ අරගෙන මේකට දැම්මොත් මෙතෙන්ට දැම්මොත් ඍණ එහෙනම් අපිට අවසාන වශයෙන් මේක ලැබෙනවා ධන කියලා. මේ අසමානතා කොටසක් තියෙන්නේ මෙතෙන්ද ඍණ. එහෙනම් මෙතෙන්දි ධන. එහෙනම් මේ කියන විදිහට වෙන්න ඕනේ k කුඩයි බිඳුවයි. හරි? k කුඩයි බිඳුවයි මේලය 3ට වඩා k වැඩි. ධන අනන්තයට වඩා අඩුයි. මම මේ පැත්තෙන් ලිව්වොත් ඍණ අනන්තයට වඩා අඩුයි. එහෙනම් k ගේ ප්‍රාන්තරය වෙන්නේ බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. සර් බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ. 3ට වඩා වැඩි වෙන්න ඕනේ. හරි? එහිම වෙන්නේ මූල තාත්වික විතරයි. හරි? දැන් තව කතන්දරයක් අහන්න තාත්වික වෙන ගමන් ධන වෙන්න ඕනේ. එහෙනම් තාත්වික වෙන ගමන් ධන වෙනවා කියන්නේ මූල දෙකම ධන වීම. ඇල්ෆා ධන බීටා විශාලයි බිඳුවයි ඇල්ෆා බීටා විශාලයි බිඳුවයි. එහෙනම් ඇල්ෆා ධන බීටා ලියුවොත් මූල එකතුව මේකට අනුව ලියුවොත් ඍණ b බෙදීමේනේ. ඔයගොල්ලෝ දන්නවනේ ඇල්ෆා ධන බීටා ඍණ b බෙදීමේ. එහෙනම් ඇල්ෆා ධන බීටා කියන්නේ මේකට අනුව ඍණ 6 ඍණ 4යි k බෙදීම 9. හරි? ඇල්ෆා බීටා කියලා කියන්නේ 1ට 9. හරි? එහෙනම් අවශ්‍යතාව තමයි ඇල්ෆා ධන බීටා විශාලයි බිඳුවයි. එහෙනම් මේ උත්තරේ ඍණ 6 ඍණ 4යි k බෙදීම 9 විශාලයි බිඳුවයි. මේක සුළු කරන්න දින් චුට්ටක් සුළු කරද්දි ඍණ 6 ධන 4යි k විශාලයි බිඳුවයි. හරි? දැන් මේක සුළු කරද්දි අන්ත එකෙන් කැපෙනවා k විශාලයි 3 බෙදීම 2යි කියලා එනවා. මේ 6 මේ පැත්තට ගෙනියන්න පුළුවන් අතරින් බෙදුවාම. ඔව්. k විශාලයි 3 බෙදීම 2යි. හරි? මෙයාගේ අසමානතාවය ගත්තොත් 9න් 1 විශාලයි බිඳුවයි. ඒකේ අපිට චෙක් කරන්න දෙයක් නැහැ කොහොමද 9න් 1 බිඳුව වැඩි වෙන්නේ. හරි? එහෙනම් අපි බලන්න මේයාගෙන විතරයි. ඒතර මුළු අසමානතාවයට ගියොත් තාත්වික වීම සඳහා අවශ්‍යතාවය වෙන්නේ බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ. මේක.
සහ 3ට වඩා වැඩි වෙන්නේ. 3ට වඩා වැඩි වෙන්නේ. ඊට අමතරව 3 බෙදීම 2ට වඩා k විශාල වෙන්නේ. මම මේ එහෙම දෙපාරක් නැත්නම් අඳුරු කරලා දෙන්නේ. ගොඩක් අඳුරු කරලා තියෙන කොටසෙදි වෙන්නේ මූල දෙකම ධන වෙනවා. හරි? මේ වෙන පාටකින් ලකුණු කරොත් අපර අතු පාටින් ලකුණු කරලා තියෙන්නේ මූල තාත්වික වෙන්න. කළු පාටින් ලකුණු කරලා තියෙන්නේ කළු පාටින් විතරක් ලකුණු කරලා තියෙන්නේ මූල දෙකම ධන වෙන්න. ඒතර මේ අවශ්‍යතා දෙකම සපුරන කොටස වෙන්නේ එන මේ ටික. හරි? නම් පිළිතුර වෙන්නේ මේ කියන විදිහට 3ට වඩා k වැඩි ධන අනන්තයට වඩා අඩුයි. දැන් මේ k කියනවාදී මූල දෙකම තාත්වික වෙන ගමන් මේ දීලා තියෙන ප්‍රකාශනේ මූල දෙකම තාත්වික වෙන ගමන් මූල දෙකම ධන වෙනවා. හරි? ඒතකොට ඒක ගන්න මේ විදිහට මේකත් පොඩි නෝට් එකක් දාගන්න. අපි කතා කරේ 4 වෙනි ගාන. හරි අපි බලමු 5 වෙනි ප්‍රශ්නේ. 5 වෙනි ප්‍රශ්නේදී fx කියලා ශ්‍රිතයක් දෙනවා ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් 2 cos වර්ග x ධන මූල 3යි sin x cos x ධන sin වර්ග x ධන 3 මේ කියන ප්‍රකාශනය ලියන්න කියලා කියනවා. මම මෙහෙම ලියන්න මේ පොඩි කරන්න කියනවා මෙන්න මේ විදිහට a cos bx ධන c ධන කැපිටල් D කියලා ලියන්න කියලා කියනවා. ඒතර හොඳට බලන්න මෙතන තියෙනවා cos ශ්‍රිතයක් වර්ග වෙලා sin x cos x ගුණිතයක් තියෙනවා. මෙතන sin x ශ්‍රිතය වර්ග වෙලා තියෙනවා. ඒතර අතන තියෙන්නේ එක ශ්‍රිතයකට විතරක් කොටු කරලා. ඒතර මේක තියරි එකක්. මෙතනදී මෙන්න මේ ප්‍රතිඵල තුන පාවිච්චි කරනවා. cos වර්ග x කියන්නේ 1 ධන cos 2x බෙදීම 2. ඉතින් sin වර්ග x කියන්නේ 1 ඍණ cos 2x බෙදීම 2. sin x cos x ගුණිතය කියලා කියන්නේ sin 2x බෙදීම 2. මේක මැජික් එකක් වගේ නෙමෙයි. මේක ලැබෙන්නේ cos 2x ප්‍රසාරණය. මේ දෙන්නව ලැබෙන්නේ cos 2x වලින්. මම මෙහෙ ලියන්න cos 2x. cos 2x ප්‍රසාරණය මේ පද දෙක උත්තර කරනවා. විශේෂයෙන් අනුකලනයේදීත් මේක ඕන වෙනවා, ත්‍රිකෝණමිතියදීත් ඕන වෙනවා. හැමතැනදීම මේක ඕන වෙනවා. අවකලනය, අනුකලනය, ත්‍රිකෝණමිතිය මේ හැමතැනදීම මේක පාවිච්චි කරන්න වෙනවා. මෙතන cos වර්ගය, මෙතන sin වර්ගය. මේක ලැබෙන්නේ cos 2x වලින්. මේක නම් ලොකු මැජික් එකක් නෙමෙයි. මේ තියෙන්නේ sin 2x වල ප්‍රසාරණයෙන් ගත්ත එක. හරි? එතකොට අපි දීලා තියෙන fx එකට මේ ටික ලියනවා. එහෙම ලියන්නේ මේ ඔක්කොම මම එක තැනකට කොටු කරන්න ඕනේ ඉඳලා. එතකොට මම මේ ඔක්කොම ගෙනිනවා දෙගුණේ කෝණයකට. එහෙනම් මේක 2යි cos වර්ග x මම ලියනවා. cos වර්ග x ලියනවා 1 ධන cos 2x බෙදීම 2යි. මේ දින cos වර්ග x මම ලියනවා 1 ධන cos 2x බෙදීම 2යි කියලා. ඒ වගේම මූල 3යි sin x cos x මෙන්න මේ කොටස ලියනවා sin 2x බෙදීම 2යි කියලා. sin 2x බෙදීම 2යි. sin වර්ග පදය 1 ඍණ cos 2x බෙදීම 2යි. ධන 3යි. හරි? දැන් සුළු කරන් යන්න දෙන්නේ අපි පොඩ්ඩක් මේක පොඩ්ඩක් කරදර නැතුව සුළු කර ගන්න පුළුවන් දෙක කියන එක පොදු වරයක් විදිහට ගමු. ඒ කියන්නේ මම භාගයක් කෙලියට ගන්නවා 2 ධන 2 cos 2x ධන මූල 3යි sin 2x ධන 1 ඍණ ඔව් 1 ඍණ මෙතන cos 2x 1 ඍණ cos 2x ධන 6. හරි? ඊට පස්සේ fx සමානයි භාගයයි මෙතන 2 cos x ඍණ cos 2 cos 2x ඍණ cos 2x සුළු වෙලා cos 2x ධන මූල 3යි sin 2x තව සුළු වෙනවා මෙතන 2යි 1යි එකතු වෙනවා 3යි මේ හැත් එක්ක එකතු වුණාම 9යි නම් ධන 9යි දැන් මට ලියන්න වෙනවා fx සමානයි භාගයයි cos 2x ධන මූල 3යි sin 2x ධන 9 බෙදීම 2යි. හරි? මේ තාම උත්තරේ නෙමෙයි අපි ඉන්නේ. හරි?
අපිට තාම උත්තරයට යන්න බෑ. මොකද මෙතන අපි එක දැනගෙන හදන්න ඕනේ. ඒ කියන්නේ cos කියන ශ්‍රිතය ඇතුළේ මේ දෙන්න තනි කරන්න ඕනේ. හරි? ඉතින් එතකොට මෙන්න මේ cos ගේ සහ sin ගේ සංගුණක බද්ධපාද වෙන ඍජු කෝණී ත්‍රිකෝණය නිර්මාණය කරන්න. මේ තියරි එක මම ඔයාලට උගන්වලා තියෙනවා. එතන මෙයාගේ සංගුණක එකයි. cos එක ඉස්සරහා තියෙන්නේ එකයි. මෙතන තියෙන්නේ මූල 3යි. හරිද? එහෙනම් මම එකයි මූල 3යි මධ්‍යපාද වෙන ත්‍රිකෝණී ත්‍රිකෝණ නිර්මාණය කරනවා. ඒ ත්‍රිකෝණ නිර්මාණය කරපු ගමන් මට කර්මය හොයාගන්න පුළුවන්. මූල 3ේ වර්ගය තන එකේ වර්ගය. එතකොට 4යි වර්ගමූලය ගත්තාම 2යි. එහෙනම් මෙතන 2යි. දැන් පුතේ මම කරන්නේ මෙතනින් දෙකක් එළියට ගන්න. හරි? දෙකක් එළියට ගත්තා. දෙකක් එළියට ගන්න ගමන් දෙකෙන් බෙදන්න. එහෙනම් භාගයයි cos 2x. එහෙනම් මූල 3 බෙදීම 2යි sin 2යි. දාන 9 බෙදීම 2යි. පැහැදිලිනේ? දැන් මෙතන දෙකක් එළියට ගත්තා. මේ දෙකෙන් ආයෙ බෙදුවා. හරි? මේ දෙකේ ඉලක්කම අපි තෝරගත්තේ. මෙන්න මේ සංගුණක බද්ධපාදන ඍජු කෝණී ත්‍රිකෝණය. හරිද? දැන් අපිට අන්තිම උත්තරයට යන්න පුළුවන්. හරි? අන්තිම උත්තරේ තියෙන්නේ cos. හරි? cos කෝණ දෙකක එකතුවක්. හරිද? cos කෝණ දෙකක එකතුවක්. එහෙනම් අනිවාර්යෙන් fx සමානයි මම මේක ලියනවා cos 5 බෙදීම 3යි කියලා. භාගනේ තියෙන්නේ 60යි. නැත්නම් 5 බෙදීම 3යි. cos 2යි x. දාන්න. මෙයා ලියන්න පුළුවන් sin 5 බෙදීම 3යි කියලා නේ. මූල 3 බෙදීම 2 කියන්නේ sin 60යි. නැත්නම් sin 5 බෙදීම 3යි. sin 2යි x. දාන්න. 9 බෙදීම 2. දැන් වැඩි ඉවරයි. එහෙනම් fx සමානයි මේක ලියන්න පුළුවන් මේ cos A cos B දන sin A sin B. එහෙනම් මේ දින cos A ඍණ B එක. දැන් මම මේක ලියනවා cos 2x ඍණ y බෙදීම 3 දන 9 බෙදීම 2යි. හරි? එහෙනම් අපේ A කියලා කියන්නේ මෙතන තියෙන සංගුණකය. A සමාන 1යි. B කියලා කියන්නේ මෙතන තියෙන සංගුණකය. B සමානයි 2යි. C කියලා කියන්නේ C කියලා කියන්නේ ධන C. ඒතර ධන C කියන්නේ ධන C කියන්නේ ඍණ 5 බෙදීම 3යි. ඒ නිසා C කියන්නේ ඍණ 5 බෙදීම 3යි. හරි? එතන මේ තියෙන C වෙනුවට තියෙන ඍණ 5 බෙදීම 3යි. කැපිටල් D කියලා කියන්නේ 9 බෙදීම 2. හරි? ඒතර මේකෙන් සමහර වෙලාවට මුළු විභාගෙම ගණනක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය ගානේ B කොටසේ සම්පූර්ණ ගණනක් විදිහට මේක ගන්න පුළුවන්. හරි? එතන අපි මෙතෙන්දී පාවිච්චි කරන්නේ cos වර්ග x වෙනුවට cos 2x. ඇසුරින් ගන්න ප්‍රකාශනය එකතන cos 2x බෙදීම 2. sin වර්ග x වෙනුවට sin cos 2x ඇසුරින් ගන්න ප්‍රකාශනය එකතන cos 2x බෙදීම 2. sin 2x ඇසුරින් ගන්නවා sin cos 6 ගුණිතර ප්‍රකාශනය. ඒක sin 2x බෙදීම 2යි. හරි? ඒතර ඒකෙන් අපි cos 2x සහ sin 2x වල මුළු ප්‍රකාශනය අරගෙන ගිහිල්ලා cos සහ sin ගේ සංගුණක බද්ධපාද වෙන ඍජු කෝණී ත්‍රිකෝණය නිර්මාණය කරනවා. එන්න මේ සංගුණක. මෙතන තියෙන එකයි මෙතන තියෙන මූල 3. හරි? ඊට පස්සේ අදාළ විදිහට ගැටලු ඒගොල්ලෝ ඉල්ලන හැටියට අපි හදලා දෙමු. හරි? ඒක මේක තමයි උත්තරේ. මේ අපි මේ සාකච්ඡා කරේ 5 වෙනි ප්‍රශ්නේ. ඊළඟට අපි 6 වෙනි ප්‍රශ්නේ ඊළඟ කොටසේදී බලමු.